이제부터 정말 중요한 말씀을 드리겠습니다. මෙතන ඉඳන් කියන්නේ ගොඩාක් වැදගත් වචනයක්. 우리가 어떻게 구원을 받을 수 있는지 이제부터 이 복음의 말씀을 전해 드리겠습니다. මම කොහොමද ගැලවීම ලබන්නේ කියන එක තමයි මෙතන ඉඳන් අපි කතා කරන්නේ යන්නේ. 디모데전서 1장 15절 이 말씀을 우리 함께 읽어 1 보겠습니다. තිමෝති පොතේ 1:15 අපි එකට කියවමු. පෞකාරයන් ගලවන්ට ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ලෝකයට වැඩියසේක. යන කීම විශ්වාස කටයුතු සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරින් ප්‍රධාන පෞකාරය මමය. 자, 예수님께서는 2000년 전 이 세상에 오셨습니다. යේසුස් වහන්සේ මීට අවුරුදු 2000කට කලින් තමයි මේ ලෝකයට ආවේ. 예수님은 이 세상에 왜 오셨을까요? එහෙමනම් ඇයි යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ? 우리가 성경을 통해서 예수님의 하신 일들을 알 수 있습니다. ඉතින් අපිට බයිබලයේ පෙරලලා බැලුවම යේසුස් වහන්සේ මොනවද කරේ කියලා දැනගන්න පුළුවන්. 예수님은 특별히 불쌍한 사람들을 많이 도와주셨습니다. යේසුස් වහන්සේ අසරණයන්ට උදව් කරා. 눈이 안 보이는 사람의 눈을 뜨게 해 주셨습니다. අන්ධයන්ට පෙනීම ලබා දුන්නා. 또 일어서지 못하는 안진뱅이들을 일으켜 세워 주시기도 කොර 했습니다. වෙච්ච අයට නැවත නිරෝගිමත් මිනිසෙක් වගේ ඇවිදින්න අවස්ථාව ලබා දුන්නා. 피부가 썩어가는 문둥병자들의 병을 고쳐 주시기도 කුෂ්ඨ 했습니다. රෝගීන්ව 수වපත් කළා. 그리고 심지어는 죽은 사람을 살려 주시기도 ඒ 했습니다. වගේම උන්වහන්සේ මරණයෙන් පවා මිනිසුන්ව නැගිටෙව්වා. 자, 우리 시대 많은 교회들에서 이렇게 병을 고쳐 주신 예수님의 모습을 보며 교회에 나오면 병이 나을 수 있다. 그렇게 말하는 교회들이 많습니다. දැන් තියෙන ගොඩාක් සභාවල යේසුස් වහන්සේ රෝගීන්ට සුවය ලබා දීපු හාස්කම් ගොඩක් කරපු නිසා මිනිස්සුන්ට හාස්කම් ලැබෙනවා කියලා තමයි සභාවට එන්න කියලා ආරාධනා කරන්නේ. 자, 예수님은 병 고치러 이 세상에 오신 분이십니까? එහෙමනම් යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ රෝග සුව කරන්නද? 단지 불쌍한 사람들을 그냥 도와주려고 오신 분이십니까? එහෙම නැත්නම් අසරණයන්ට උදව් කරන්න විතරක්ද? 아닙니다. නෑ. 예수님이 이 땅에 오신 이유는 죄인을 구원하시려고 이 땅에 오신 겁니다. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආපු හේතුව මෙතන තියෙනවා පෞකාරයන්ව ගලවා ගන්න පිණිස. 눈이 안 보이는 사람, 일어서지 못하는 사람, 문둥병자는 사실 죄인의 모형입니다. ඉතින් ඇස් පෙනෙන්නේ නැති කෙනෙක් වුණත් කුෂ්ඨ රෝගය වැළඳිච්ච කෙනෙක් වුණත් මේ ඔක්කොලාම පෞකාරයන් කියන එක අපිට පේනවා. 예수님은 불쌍한 사람들을 도와주려고 이 세상에 오신 게 아니라 나 같은 죄인을 구원하려고 오신 겁니다. ඉතින් පෞකාරයෙක් වන මේ මාවත් මුදවා ගන්න ගලවා ගන්න පිණිස තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. 예수님의 이름의 뜻 자체가 그가 자기 백성을 저희 죄에서 구원할 자이심이라라는 뜻입니다. යේසුස් වහන්සේගේ නමේ තේරුම මොකක්ද? සේසෙනග ඔවුන්ගේ පාපවලින් මුදලන්නා එතුමානෝ කියන එක. 또한 예수님 스스로도 내가 의인을 부르러 온 것이 아니요 죄인을 부르러 왔노라라고 말씀하셨습니다. යේසුස් වහන්සේම කියනවා මම ආවේ දමිටුන් නොව පවිටුන් කැදවීමට කියලා. 이처럼 예수님이 이 땅에 오신 이유는 단지 도와주려고 사람들에게 좋은 말씀 하려고 오신 게 아닙니다. ඉතින් යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ අසරණයන්ට උදව් කරන්න කියන බලාපොරොත්තුවෙන්වත් නැත්තම් හොඳ කතා කියලා දෙන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි කියලා අපිට පේනවා. 나 같은 죄인을 구원하시려고 오신 겁니다. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ පෞකාරයෙක් වන මේ මාව ගලවා ගන්න පිණිස. 안타까운 것은 우리 시대의 많은 교회들이 교회 나오면 병이 낫는다, 기적을 체험할 수 있다. 그거는 말하면서 죄인이 어떻게 구원받는지에 대해서는 말하지 않습니다. කනගාටුවට කාරණාව ඇවිල්ලා ගොඩාක් පල්ලිවල ගොඩාක් සභාවල දැන් කරන්නේ මිනිස්සුන්ට අනිත් හැමදේම කියනවා යේසුස් වහන්සේ මේ ලෝකෙට අපිව අපේ පව්වලට සමාව දෙන්න ආවා කියන එක කියන්නේ නැහැ. 이거 뭔가 잘못된 거 아닙니까? ඉතින් ඒක වැරදි නේද? 예수님도 죄인을 구원하려고 오셨는데 죄인이 어떻게 구원받는지에 대한 말씀이 우리 시대 교회에서 사라지고 있습니다. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආපු ප්‍රධාන අරමුණ නොකියා වෙන වෙන දේවල් මිනිස්සුන්ට කියන එක කොයිතරම් වැරදිද? 자, 예수님을 증거하기 위해 이 세상에 온 사람이 바로 세례 요한이라고 합니다.
යේසුස් වහන්සේ ගැන සාක්ෂි දෙන්නට මේ ලෝකෙට ආපු කෙනෙක් හිටියේ. ඒ තමයි යොහාන් බෞතිස්ත කියලා කියන්නේ. 그 요한이 예수님을 가리키며 했던 말이 있습니다. ඉතින් මේ යොහාන් බෞතිස්ත යේසුස් වහන්සේ එනවා දැක්කම මෙහෙම කියනවා. 우리 요한복음 1장 29절을 같이 අපි 읽겠습니다. මේක කියවමු එකට. පසදින යොහාන් තෙමි යේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක 보라, 세상 죄를 지고 가는 하나님의 어린 양이로다. උන්වහන්සේට මොකද්ද කියන්නේ? ලෝකේ පාපේ දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයානෝ කියලා කියනවා. 예수님은 불쌍한 사람들을 도와주러 온 사람이다. 이렇게 말하지 않았습니다. ඔව් කිව්වද අනේ අසරණයන්ට උදව් කරන්න ආපු යේසුස් කියලා? නෑ. 세상 죄를 해결하기 위해 오신 하나님의 어린 양이라는 겁니다. ලෝකේ පාපේ දුරලන්න දෙවියන් වහන්සේගේ බැටළු පැටියා තමයි උන්වහන්සේ කියලා කියනවා. 특별히 예수님을 향해 어린 양이라는 표현을 썼습니다. ඉතින් මෙතන පේනවද? උන්වහන්සේට බැටළු පැටියෝ කියලා කියනවා. 자, 이스라엘 민족에게 어린 양이다라고 말하는 것은 분명한 목적이 있습니다. ඉතින් අපිට මේ බැටළු පෝතකයානොට බැටළු පැටියා කියලා කිව්වම ටක් ගාලා මතක් වෙන දෙයක් තියෙනවා. 왜냐하면 이스라엘 민족은 1년에 한 번씩 계속해서 자기의 죄를 용서받기 위해 어린 양과 같은 제물을 죽였던 겁니다. අපි දන්නවා ඊශ්‍රායල් වරුන් හැම අවුරුද්දෙම ඔවුන්ගේ පාපේ පූජාව ඔප්පු කරන්න ඉන්න පාපේ පූජාව ඔප්පු කරන්න බැටළුවෙක් පූජා කරනවා. 그래서 이스라엘 민족에게 어린 양은 나의 죄를 위해 대신 죽을 제물이라는 분명한 목적을 갖고 있습니다. ඉතින් ඊශ්‍රායල් වරුන් දැනගෙන හිටියා පාපේ උදෙසා පූජා කරන්නේ ඔවුන් බැටළුවෙක් කියන එක ඔළුවේ තිබ්බා ඔවුන්ගේ. 그런 어린 양에 대해서 예수님을 향해서 어린 양이라고 말하는 겁니다. 네. යේසුස් වහන්සේව පෙන්නලා කියනවා මේ ඉන්නේ පාපේ දුරලන බැටළු පැටියා කියලා. 결국 예수님은 이 세상 모든 사람들의 죄를 담당하고 이 세상의 어린 양처럼 죽으러 오셨다는 것을 말합니다. ඉතින් මේකෙන් කියන්නේ යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ අපේ සියලුම පව්වලට සමාව ලබා දෙන්න පිණිස කියලා. 자, 예수님에 대해서 정리를 해보겠습니다. යේසුස් වහන්සේ ගැන කෙටියෙන් කිව්වොත් 예수님은 죄인을 구원하시려고 세상에 오셨습니다. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ පව්කාරයන්ව මුදවා ගන්න පිණිස කියලා අපි දැන් කතා කරා. 또 이름의 뜻 자체가 죄에서 구원할 자라는 뜻을 가지고 있습니다. උන්වහන්සේගේ නමේ තේරුම ඇවිල්ලත් පාපයෙන් මුදවා ගන්න පුද්ගලයා කියන එක. 예수님 스스로도 나는 의인을 부르러 온 게 아니라 죄인을 부르러 왔다고 말씀하십니다. යේසුස් වහන්සේම කියනවා මම ආවේ දමිටුන් උදෙසා නෙමෙයි පවිටුන් උදෙසායි කියලා. 예수님을 증거하는 세례 요한 역시 예수님을 향해 세상 죄를 지고 가는 하나님의 어린 양이로다고 말했습니다. ඉතින් යොහාන් බෞතිස්තත් කියනවා මේ යේසුස් වහන්සේ ඇවිල්ලා ලෝකේ පාපේ දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පැටියා කියලා. 결국 예수님은 이 세상 모든 사람들의 죄를 가지고 스스로 죽기 위해 이 세상에 오신 분이십니다. ඉතින් යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ඇයි? අපේ සියලුම පව් උදෙසා උන්වහන්සේ පූජාවක් වෙන්න තමයි මේ ලෝකෙට ආවේ. 예수님이 이 세상에 오신 목적을 확실히 아셨습니까? දැන් තේරුණාද ඇයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ කියන එක? 이 사건은 정말로 이 성경에서 가장 중요한 사건이기 때문에 구약 성경에서부터 이미 예언되어 있습니다. ඉතින් මේක තමයි බයිබලයේ තියෙන වැදගත්ම දේ. පරණ කිවිසුමේ පවා මේක ගැන ලියවිලා තියෙනවා අනාවැකියක් හැටියට. 이사야 53장 6절에 보면은 우리의 상태와 예수님이 이 땅에 오신 이유를 분명히 우리에게 알려주고 있습니다. ඉතින් යසායා 53 6 තියෙනවා අපි මොන වගේද යේසුස් වහන්සේ මොන වගේද කියන එක. 우리는 다 양 같다라고 표현했습니다. අපි ඔක්කොම මුලා වෙච්ච බැටළුව වගේ කියලා කියනවා. 양이라는 동물 자체는 짐승 중에서도 가장 연약한 존재입니다. ඉතින් අපි දන්නවා බැටළුව කියලා කියන්නේ
හරිම දුර්වල සතෙක්. 그런데 연약하면서도 각기 제 길로 갔다. 자기만의 생각, 자기만의 고집으로 인생을 살아왔다라는 것을 말합니다. ඉතින් මේ බැටළුවා දුර්වල වුණාට එයාට එඬේරෙක් නැතුව හරියට කිසි දෙයක් කරගන්න බැහැ. 그때 하나님께서 우리를 위해 어떤 일을 하신지 아십니까? එතකොට දෙවියන් වහන්සේ අපේ උදෙසා මොනවද කරේ කියලා දන්නවද? 우리 무리의 죄악을 그에게 담당시키셨습니다. තියෙනවා අපේ සියලුම පව් එතුමන් පිට තැබුවා කියලා කියනවා. 우리는 하나님과 상관없는 인생을 지금 살아오고 있습니다. ඉතින් අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා. 또 하나님을 믿는다라고 하면서도 정말 셀 수 없는 죄를 지으며 이 세상을 살아가고 있습니다. අපි කොයිතරම් පව් කරනවද මේ ලෝකේ? 그때 하나님이 우리를 위해서 하신 일이 있습니다. ඒ අවස්ථාවේදී චුක්කුම් 네. කිදාරෙක 오케이. විනාඩියක් දෙන්න මම පොඩ 해도 될까요? 네. 그때 하나님께서 우리를 위해 하신 일이 있습니다. ඉතින් දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් කරපු දෙයක් තියෙනවා. 우리 무리의 죄악을 그에게 담당시키셨습니다. අපගේ සියලුම පව් එතුමන් මත තැබුවා කියලා කියනවා. 자, 이스라엘 민족이 구약 시대 때 죄 용서받기 위해서 하나님께 제사를 드렸던 일을 한번 생각해 봅시다. ඉතින් හිතලා බලන්න ඊශ්‍රායෙල් වරුන් කොහොමද ඔවුන්ගේ පව් වලට සමාව ලබා ගත්තේ කලින් අපි ඉගෙන ගත්තා. 자기가 1년 동안 지은 죄를 생각해 보면서 나를 위해 대신 어린 양과 같은 제물을 잡아왔습니다. ඉතින් ඔවුන් කරපු පව් වලට ඔවුන් බැටළුවෙක් ගෙනාලා තමයි පූජා කරේ. 그리고 대제사장에 의해서 내가 지은 죄 때문에 그 어린 양과 같은 제물을 죽입니다. ඊට පස්සේ ඒ බැටළුවව පූජා කරලා තමන්ගේ පව් වලට සමාව ලබා ගත්තා ඔවුන්. 죽였다라는 흔적으로 피를 받아놓고 그것을 성소와 지성소에 들어가 뿌립니다. ඊට පස්සේ ඒ ලේ අරන් ගිහිල්ලා පූජාසනේ තිබ්බම ඒ පූජාව ඔප්පු වෙලා එතනින් ඉවරයි. 그래서 이 사람은 그 제사를 드림으로 1년간 지은 죄를 하나님께 이제 용서를 받게 ඊට 됩니다. පස්සේ ඒ මිනිසයාට අවුරුද්දක් පුරාවටම සමාව ලැබිලා තියෙන්නේ. 이 말씀에서 우리 무리의 죄악을 그에게 곧 예수님에게 담당시켰다라고 하는 것이 무슨 의미를 가지고 있습니까? ඉතින් අපේ සියල්ලන්ගේ පව් එතුමන් මත තැබුවා කියන එකේ තේරුම. 우리는 평생 동안 너무나 많은 죄를 지으며 이 세상에 살아가고 있습니다. ඉතින් අපි කොච්චර පව් කර කර මේ ලෝකේ ජීවත් වෙනවද? 근데 하나님께서는 예수님이라고 하는 어린 양을 지금 잡아 오셨습니다. ඉතින් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව ගෙනත් තියෙනවා. 그리고 이 세상 사람들의 모든 죄를 이 어린 양에게 전가를 시킵니다. ඉතින් අපේ සියලුම පව් යේසුස් වහන්සේ මත තබලා තියෙනවා. 이 어린 양이신 예수님 이제 어떻게 해야 됩니까? එතකොට යේසුස් වහන්සේ මොනා කරන්න ඕනෙද අපේ පව් වලට සමාව දෙන්න? 죽입니다. යේසුස් වහන්සේ මිය යන්න ඕනේ අපේ පව් උදෙසා. 이것이 예수님이 죄 없으신데도 십자가에서 죽으신 이유가 바로 이것입니다. ඉතින් යේසුස් වහන්සේ කුරුසපත් උනේ ඔන්න ඔය හේතුව නිසා. 예수님의 십자가 바로 그와 같은 의미를 갖고 있습니다. ඉතින් යේසුස් වහන්සේ කුරුසපත් උනේ ඔන්න ඔය හේතුව නිසායි. 자, 이사야 53장 4절에 보면은 예수님의 십자가의 죽으심에 대해 이해를 하지 못하는 사람들은 이렇게 말한다는 겁니다. 5분 정도 좀 쉬고 네. 할 수 있을까요? 오케이. 그러면 잠깐만 우리 조금만 쉬고 우리 좀 이어서 좀 ආ, 하겠습니다. විනාඩි 5ක් විතර මම පොඩ්ඩක් රෙස්ට් කරලා ආයි පටන් ගන්නම්. කතා කරන්න අමාරුයි කටු ඇහෙනවා වගේ. 오케이. 잠깐만 쉬겠습니다. චුට්ටක් ඉමු. 좀 앉아 계세요.